හාමුදුරුවන්ගේ අභිධර්ම පාඩම්. තෙරුවන් සරණයි ආයුබෝවන්. අද දරුවන්ට කියලා දෙන්නේ 10 වෙනි ශ්‍රේණියේ අභිධර්මයේ 6 වෙනි පාඩම. අභිධර්මයේ 6 වෙනි පාඩම නිවන ගැන තමයි උගන්වන්නේ. මම සිසිල් වූයෙමි නිවුනෙමි. නිවන එක පාඩම මම සිසිල් වූයෙමි නිවුනෙමි කියන පාඩම. වෙසක් පුන් පොහෝ දින පෙරදිග අහසෙහි පුන්සඳ උදා වෙමින් තිබිනි. සිදුහත් බෝසතාණන් ගයා හිස ඇසතු බෝරුකඹුල වැඩ හිඳිති. සරාසැකි කප් සුවහසක් පිරූ දස පෙරුම් දම් උන්වහන්සේගේ උදාර හැඟුම් ඉටු කරන්නට සැදී පැහැදී සිටී. සොමිරැසින් මුළු ගයා හිස සිසිල් කළ පුන්සඳ කෙමෙන් කෙමෙන් අවරදිගට අහසෙහි සැඟවෙන්නට විය. සඳ රැසින් හා බෝපතින් ලැබූ සිසිලට රමණීය වන වනපෙතින් හමා ආ මද පවනක් එක්ව බෝසතුන්ගේ සිරුරෙහි වෙහෙස නිවීමෙහි නිරත විය. සඳ රැසින් හා බෝපත්වලින් ලැබූ සිසිලස රමණීය වනපෙතට එකතු වෙලා හමාගෙන ඇදිලා ආපු හුළඟට එකතු වෙලා වනපෙතින් හමාගෙන ආපු හුළඟත් සඳ රැස් සහ බෝපත්වලින් එකතු වෙච්ච සීතලත් කියන මේ දෙකම එකතු වෙලා බෝධිසත්වයන් වහන්සේගේ සිරුරේ වෙහෙස නිවාලන්නට සමත් වුණා. මුහඳුරෙහි නිදිගත් ලෝසතුන්ගේ නුවණැස අවදි කරන බුද්ධ දිවාකරයාණන්ගේ උදාවක අරුණලු මේ යයි කියන්නාක් මෙන් පෙරදිග ගුවන් ගැබ හිරු උදාවේ අරුණලු දිස්වන්නට විය. මුහඳුරෙහි නිදිගත් මෝහය කියන අන්ධකාරයේ ලෝකය ගිලිලා තියෙන්නේ. නිදාගෙන ඉන්න ලෝසතුන්ගේ නුවණැස අවදි කරන නුවණ නැමැති ඥානය නැමැති මේ සිත් අවදි කරන්නා වූ බුද්ධ දිවාකරයාණන්ගේ හිරු උදාවීමත් එක්ක මල් පුබුදු වීම ඒ විදිහට ලෝකයට ආලෝකය ලබා දීම සිද්ධ වෙනවා. ඒ වගේ බුද්ධ දිවාකරයාණෝ බුදුරජාණන් වහන්සේට ඉතාමත් ගෞරවාන්විතව පාවිච්චි කරන වචනයක් නමක්. බුද්ධ දිවාකරයාණෝ බුදුරජාණන් වහන්සේ මෝහය නැමැති අන්ධකාරයේ දුරු කරමින් ලෝකයට පහළ වූ නිසා බුද්ධ දිවාකරයාණෝ යනුවෙන් හඳුන්වනවා. මොහඳුරෙහි නිදිගත් ලෝසතුන්ගේ නුවණැස අවදි කරන බුද්ධ දිවාකරයාණන්ගේ උදාවක අරුණලු උදාවීමේ උන්වහන්සේ පහළවීමේ අරුණලු ලක්ෂණ මේ යයි කියන්නාක් මෙන් පෙරදිග ගුවන් ගැබ පෙරදිග පූර්ව දිසාවේ නැගෙනහිර දිසාවේ ගුවන් ගැබ ගුවනේ අහස උඩ අහසේ හිරු උදාවේ අරුණලු දිස්වන්නට විය. හිරු උදාවීමේ අරුණලු අරුණාලෝකය කියලා කියන්නේ හිරු උදාවීමටත් පෙර රාත්‍රිය ගෙවිලා ගිහිල්ලා හිරු උදාවීමට පෙර යම්කිසි ආලෝකමය තත්වයක් පවතිනවා. හොඳට බලන්න හිරු උදාවෙන්නට పూర్වයෙන් කරවල නැතිවේගෙන යන ගමන් උදෑසනින්ම ආලෝකයක් තියෙනවා. අන්න ඒකට තමයි අරුණලු කියලා කියන්නේ. මේ උතුම් මොහොතෙහි අප මහ බෝසතාණන් වහන්සේ තම සිත කෙලෙස් ගිනි නිවා දමමින් සිසිල් වූහ නිවුනහ. මේ හිරු උදාවෙනවත් සමගම අප මහ බෝසතාණන් වහන්සේ තමන්ගේ හිතේ තිබුණු සියලුම කෙලෙස් ගින්දර නිවාලමින් උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වෙමින් සියලු කෙලෙස් ගිනි නිවා දැම්මා. සියලු කෙලෙස් ගිනි නිවා දැම්මා. ලෞතුරා බුද්ධත්වය අවබෝධ වෙන්නෙත් සම්පූර්ණ කරන්නෙත් හිරු උදාවන්නෙත් එකම වතාවේ එකම වෙලාවේ බවයි සඳහන් වෙන්නේ.
අරුණලු විහිදුවමින් තිබුණු සූර්යාලෝකයේ පැතිරෙනවාත් සමග ලෞතුරා බුද්ධත්වය මහා බෝධිසතාණන් වහන්සේ අවබෝධ කරගත්තා. මෙසේ කෙලෙස් ගිනි නිවා බුදු බවට පත් උන්වහන්සේ එම සිසිලහා නිවීම ලැබගන්නා මග ලෝසතුනට හෙළි කළහ. ඒ මග කුමක්දැයි මෙතැන් සිට විමසා බලමු. එදා ඒ උතුම් වූ ගයා සීර්සයේදී බුද්ධ ගයාවේදී සම්බුද්ධත්වය අවබෝධ කරගෙන ලෝකයට ඒ උතුම් වූ නිවන ලබන මාර්ගය දේශනා කළා. ඒ උතුම් වූ නිවන් මාර්ගය මොකක්ද කියලා අපි මීළඟට ඉගෙන ගන්නට සූදානම් වෙන්නේ. නිවන් ලබන මඟ අරි අටඟි මඟය. සෝත යනු ද එයටම නමකි. නිවන් ලබන මඟ අරි අටඟි මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවන් ලබන මාර්ගයේ එකම මාර්ගය අරි අටඟි මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගයට සෝත කියන නමත් යෙදෙනවා. අරි අටඟි මඟ නම් වූ සෝතයට පැමිණි පුද්ගලයා සෝතාපන්න නම් වේ. අරි අටඟි මඟ නම් වූ සෝතයට අරි අටඟි මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සෝතයට පැමිණි පුද්ගලයා සෝතාපන්න කියලා හඳුන්වනු ලබනවා. යමකු මේ සෝතයට පැමිණියේ නම් ඔහුගේ සසර දුක්ගිනි භව සතකට සීමා වේ. කවුරු හරි කෙනෙක් සෝත කියන තත්වයට සෝවාන් කියන තත්වයට පත් වුණා නම් සෝතාපන්න කියන තත්වයට පත් වුණා නම් අරියටගේ මඟ නම් වූ මාර්ගයෙහි ගමන් කරන සෝතයට පැමිණි කෙනා නිර්වාණ මාර්ගයට පැමිණි කෙනා යම් කිසි ආකාරයකින් ඒ තත්වයට පැමිණුණා නම් සෝවාන් තත්වයට පැමිණුණා නම් සසර දුක් ගිනි භව 7කට සීමා වෙයි. භව නතේ භවං අට්ඨමං ආදියන්ති. රතන සූත්‍ර දේශනාව අපි නිතරම අහන පාඩයක්. නතේ භවං අට්ඨමං ආදියන්ති. 8 වෙනි භවයක් කරා ගමන් නොකරයි කියන අර්ථය. එහෙනම් සෝවාන් තත්වයට පත් වූ කෙනා සෝත කියලා හඳුන්වනවා. ඒ කෙනා භව 7කට වඩා නැවත සංසාරේ ඉපදෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත්වෙච්ච කෙනාට සෝත කියලා කියනවා. මේ සෝතයට පැමිණි පුද්ගලයා සෝතාපන්න කියන නමින් හඳුන්වනවා. සෝතාපන්න කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට හඳුන්වනවා සෝත කියන නම. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත්වෙච්ච කෙනාට පැමිණි කෙනාට කියනවා සෝතාපන්න කියලා. ඒ සෝතාපන්න කියන තත්වයට පත්වෙච්ච කෙනා සෝවාන් තත්වයට පත්වෙච්ච කෙනා භව 7කට එහා නැවත සංසාරේ ගමන් කරන්නේ නැහැ. 8 වෙනි භවයක් ඔහුට නැත. නතේ භවං අට්ඨමං ආදියන්ති. සසර දුක් ගිනි වලින් එතර වීමට නොදී පුද්ගලයා සසරට බැඳ තබන බැමි බන්ධන සංයෝජන 3ක් සෝතාපන්න පුද්ගලයා සිඳ දමා ඇත. සෝවාන් වෙන පුද්ගලයා සසර තුල අපිව අරගෙන යන්නට සසරට අපිව බැඳිලා තියෙන්නට හේතු වෙන කරුණු බන්ධන 10ක් තියෙනවා. ඒ බන්ධන 10න් 3ක් පුද්ගලයා සිඳ දමා ඇත. සිඳ දමනවා නැති කරනවා. පහත දැක්වෙන්නේ ඒ එකිනෙක බැමි සිඳ පිළිබඳ විස්තරයකි. එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ලෝකයට හඳුන්වා දුන්නු නිවන් දැකීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගයට සෝත කියලාත් කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝත කියන නමත් යෙදෙනවා. සෝවාන් තත්වයට පත්වෙච්ච පුද්ගලයාට සෝතාපන්න කියලා කියනවා. 8 වෙනි භවයක් කරා ගමන් කරන්නේ නැහැ. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මේ ඵල 4ට මාර්ග ඵල 4ට පත් වෙලා තමයි නිවන් දකින්න තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් ගමන් කරලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල 4ට පත් වෙලා තමයි නිවන් දකින්නේ. ඒ නිවන් දැකීමේදී නිවන් ගමනට බාධා වෙන සංයෝජන 10ක් නැති කරනවා. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල 4ටම පත් වෙද්දී
ඒ 10ම සම්පූර්ණ වශයෙන් නැති වෙනවා. ඉතින් සෝවාන් තත්ත්වය කියලා කියන්නේ පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාවේ මේ බන්ධන වලින් කිහිපයයි සිඳ දමන්නේ. 3ක් සෝතාපන්න පුද්ගලයා සිඳ දමනවා. සෝතාපන්න පුද්ගලයා සස්සර බැමි කීයක්ද සිඳ දමන්නේ? 3යි. පහත දැක්වෙන්නේ ඒ එකිනෙක බැමි පිළිබඳ විස්තර. මොනවද මේ බැමි? මොනවද මේ බැමි? පළවෙනි බැම්ම සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨි. ඔබ මෙතෙක් උගත් චිත්ත චෛතසික හා රූප වෙත ඔබේ අවධානය යොමු කරන විට අපි මේ තාක් කල් ඉගෙන ගත්තා චිත්ත චෛතසික සහ රූප කියන චෛතසික ධර්ම, පරමාර්ථ ධර්ම, චිත්ත ධර්ම, චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම ඉගෙන ගත්තා. එහෙම මේ චිත්ත චෛතසික සහ රූප කියන කොටස් පිළිබඳව ඉගෙන ගන්නකොට හිතනකොට පඨවි ආදී රූප 28 රූපස්කන්ධයයි. පඨවි ආදී රූප 28ක් අපි ඉගෙන ගත්තා. සතර මහා භූත රූප, උපාදාය රූප 24ක් විදිහට අපි රූප ගැන ඉගෙන ගත්තා. ඉතින් මේ ඔක්කොම රූපවලට කියනවා රූපස්කන්ධය කියලා. සුඛ දුක්ඛ උපේක්ඛා ආදී වේදනා රාශිය වේදනාස්කන්ධයයි. විදීම් අපි කතා කළා වේදනා චෛතසිකයක් විදිහටත් කතා කළා. සුඛ දුක්ඛ උපේක්ඛා ඒ විදිහට වේදනාව කතා කළා. මේ වේදනාව සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් විඳින එක වේදනාස්කන්ධය. රූපස්කන්ධය වේදනාස්කන්ධය. ඊට පස්සේ රූප සංඥා ආදී සංඥා රාශිය රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා මේ විදිහට ගන්නා වූ හැම එකක්ම සංඥාස්කන්ධය. කුසල් අකුසල් චෛතසික රාශිය සංස්කාරස්කන්ධය. කුසල් අකුසල් චෛතසික රාශිය කුසල් අකුසල් චෛතසික රාශියට කියනවා සංස්කාරස්කන්ධය කියලා. සිත් 89 විඥානස්කන්ධය. එහෙනම් මෙතන තියෙන්නේ සක්කාය දිට්ඨි කියන එක යටතේ අපිට මුලින්ම කියනවා පඨවි ආදී රූප 28 රූපස්කන්ධයයි, සුඛ දුක්ඛ උපේක්ඛා ආදී වේදනා රාශිය වේදනාස්කන්ධයයි, රූප සංඥා ආදී සංඥා රාශිය සංඥාස්කන්ධයේ විදිහටත්, කුසල් අකුසල් රාශිය චෛතසික රාශිය සංස්කාර ස්කන්ධයේ විදිහටත්, සිත් 89 විඥානස්කන්ධය විදිහටත් සඳහන් කරනවා. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන. රූප වේදනා සංඥා සංඛාර විඥාන. මේ පංචස්කන්ධය රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. අපි පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන් රූප විදිහටත්, චිත්ත චෛතසික රූප, චිත්ත සිත් චෛතසික රූප විදිහට අපි ඉගෙනගෙන තියෙන්නේ. එහෙනම් මොනවද? රූප වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳ දීර්ඝ විස්තරයක්. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය පිළිබඳ දීර්ඝ විස්තරයක් තමයි අභිධර්මයේ චිත්ත චෛතසික රූප කියන කොටස් වලින් අපි ඉගෙනගෙන තියෙන්නේ. පඨවි ආදී රූප රූපස්කන්ධය, සුඛ දුක්ඛ උපේක්ෂා ආදී වේදනා රාශිය වේදනාස්කන්ධය, රූප සංඥා ආදී සංඥා රාශිය සංඥා ස්කන්ධය, සංඥා ස්කන්ධය, කුසල් අකුසල් චෛතසික රාශිය සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධයට අයිති වෙනවා සිත් 89. ඔබේ මතකයට නැගෙනු ඇත. ඒ සිත් චෛතසික ඔබට මතක් වෙනවා ඇති. මෙහි සඳහන් ස්කන්ධයන් සතුව ඇත්තේ ඉපදී පැවතී නැවතීමේ ලක්ෂණයයි. මේ ස්කන්ධවල හැම එකේම ඉපදී පැවතී නැවතීමේ ලක්ෂණ තමයි තියෙන්නේ. රූපය ගත්තම හට ගන්නවා, පවතිනවා, නැති වෙනවා. අතීතයේ ඉඳලම වර්තමානයේ දක්වා තියෙන රූප ඔබ දැකලා තියෙනවද? වෙනස් වෙන්නේ නැති, විනාශ වෙන්නේ නැති අතීතයේ ඉඳලා. එහෙම නැහැ.
ගහක් ගලක් වුණත් කාලයක් යනකොට ඒක වෙනස් වෙලා විනාශ වෙලා යනවා. වේදනාස්කන්ධය අපි උදේ ගන්නවා මිහිරි ආහාරයක් විඳීමක්. එහෙම නැත්නම් අපි කාගෙන් හරි දෝෂාරෝපණය අහලා අපිට ඒ වෙලාවේ හිත වේදනාවක් ඇති වුණා. ඒ හිත වේදනාව තාමත් තියෙනවද? නැහැ. එහෙනම් වේදනාවක් ඇති වුණා, ඒක පැවතුණා ටික වෙලාවක්, ඒක නැති වෙලා තියෙනවා. සංඥාස්කන්ධ රූප සංඥා ආදී සංඥා ඔබ ගන්නවා. ඔබ කැමති මිත්‍රයෙක් පිළිබඳව හිතන්න, මිතුරියක් පිළිබඳව හිතන්න. ඒ ඔබ අරගන්න සංඥාව හැම වෙලාවකම නිතරම දිගටම තියෙනවද? නැහැ. ඒ ගන්න සංඥාව ඒ වෙලාවේදී ඔබේ හිතේ පවතිනවා. ටික වෙලාවකින් ඒක අමතක වෙලා වෙනත් අරමුණකට සංඥාවකට ඔබේ හිත ගමන් කරනවා. කුසල් අකුසල් චෛතසික රාශිය. කුසල් අකුසල් චෛතසික රාශියත් ඒ විදිහට ඔබ වෙනස් කරගන්නවා. කුසල් අකුසල් චෛතසික රාශි ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. විඤ්ඤාණස්කන්ධය හෙවත් සිත් පිළිබඳවත් ඒ ටිකම තමයි සිද්ධ වෙන්නේ. සිත් ඇති වෙනවා, සිත් පවතිනවා, සිත් නැති වෙනවා. එහෙයින් පංචස්කන්ධය නිට්ටය නොවේ, අනිත්‍යය. පංචස්කන්ධය නිට්ටයයිද? නැහැ. රූපය, වේදනාව, සංඥා, සංඛාර, විඥාන කියන හැම එකක්ම නිට්ටය නැහැ, අනිත්‍යයි. රූපයක ආයුෂ සිත් 17කින් යුත් සිත් වැලක් පවතින කාලයට සමානය. රූපයක ආයුෂ සිත් 17කින් යුත් සිත් වැලක් චිත්ත වීතියක පවතින කාලයකට සමානයි. චිත්ත වීතියක පවතින කාලයට හා සමානයි. සිත් 17ක් ඉපදී පැවතී නැති වී යන විට එක් රූපයක් ඉපදී පැවතී නැති වී යයි. සිත් 17ක් ඉපදී පැවතී නැති වී යනකොට සිත් 17ක් භවංග චලන භවංග උපච්ඡේද ඔය විදිහට අපි කතා කළා. ඒ කතා කරපු චිත්ත වීතියේ දැක්වෙන විදිහට සිත් ක්ෂණ 17ක් ඇති වෙලා සිතක් ඇති වෙන කාලය හා සමානයි මේ රූපය කියන එකත්. එකට කාලෙ වැඩිපුර තියෙනවා. හැබැයි ඒකටත් සිත් 17ක් ඉපදී පැවතී නැති වී යන විට එක් රූපයක් ඉපදී පැවතී නැති වී යයි. ඒ අනුව සියලුම රූප හෙවත් රූපස්කන්ධය අනිත්‍යය. ඒ විදිහට බලනකොට රූපස්කන්ධයත් නිට්ටයයිද? නැහැ. රූපස්කන්ධයත් අනිත්‍යයි. අප විඳින සැප දුක් ආදී වේදනාවන්ද ස්ථිරව නොපවතී. අපි විඳින දුක් වේදනා, සුඛ වේදනා, උපේක්ෂා වේදනා ඒවත් නිට්ටය නැහැ. ඒ අනුව සියලු වේදනා හෙවත් වේදනා ස්කන්ධය අනිත්‍යයි. රූප සංඥා ආදී ස්ථිරව පවතින ඒවා නොවේ. ඒ අනුව සියලු සංඥා හෙවත් සංඥා ස්කන්ධයත් අනිත්‍යයි. වේදනා සංඥා දෙක හැර ඉතිරි චෛතසික 50 අයත් වන්නේ සංස්කාර ස්කන්ධයටය. වේදනා සංඥා දෙක හැර ඉතිරි චෛතසික 50ක්ම වේදනායි සංඥා කියන දෙක ඇරෙන්න අනිත් චෛතසික 50ක් 52යි චෛතසික අපි ඉගෙන ගත්තේ. ඒ දෙක අයත් වන්නේ 52 අයත් වන්නේ සංස්කාර ස්කන්ධයට. වේදනා සහ සංඥා දෙක තමයි සංස්කාර ස්කන්ධයට අයිති වෙන්නේ නැත්තේ. ඒ දෙක ඇරෙන්න අනිත් ඔක්කොම සංස්කාර චෛතසික සියල්ලක්ම සංස්කාර ස්කන්ධයට තමයි අයිති වෙන්නේ. මේ චෛතසිකද සිත සමග ඉපදී පැවතී නැති වී යයි. සිත සමග උපදිනවා, සිත සමග පවතිනවා, සිත සමග නැති වෙනවා. සිත සමගම උපදින්නේ, සිත ගත් අරමුණ ගන්නේ. ඒ විදිහට අපි ඉගෙන ගත්තා. සිත ගත් අරමුණම ගන්නවා, සිතත් සමගම උපදිනවා, සිත නැති වෙනවත් එක්ක ඒක නිරෝධයකටම නැති වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. එහෙනම් චෛතසික 50ක්ම සංස්කාර ස්කන්ධයට, පංචස්කන්ධේ සංස්කාර ස්කන්ධයට තමයි අයිති වෙන්නේ. ඒ අනුව සියලු සංස්කාර හෙවත් සංඛාර හෙවත් සංස්කාර ස්කන්ධයද අනිත්‍යයි. සංස්කාර ස්කන්ධයත් අනිත්‍යයි. සිද්ද ඊතා වේගයෙන් ඇතිව පැවතී නැතිවන සුළුය. සිත් උපදින වේගයේ උපමාවකින් පවා දැක්වීම පහසු නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සිතක් ඉපදීම සම්බන්ධව උපමාවක් දැක්වීමට පවා අමාරු බව, අපහසු බව
බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ තරම් ඉක්මනින් අපිට හිත ඇති වෙනවා. අපි චිත්ත වීති පිළිබඳව චිත්ත වීති කියන කොටසේදී කතා කළාට ඒ ක්‍රියාදාමය සම්පූර්ණම සිද්ධ වීම සඳහා ඉතාමත්ම පුංචි වෙලාවක් තමයි ගත වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිත ගැන කියන්න උපමා පවා නැහැ කියලා. ඒ අනුව සියලු සිත් හෙවත් විඥානස්කන්ධයද අනිත්‍යයි. සියලු සිත් හෙවත් විඥානස්කන්ධයත් අනිත්‍යයි. වේදනා සංඥා සංඛාර යන කොටස් තුනට අයත් වන්නේ චෛතසිකම හේයින් එම ස්කන්ධ තුනද සිත සමග ඉපදී පැවතී නැති වී යයි. වේදනා සංඥා සංඛාර යන කොටස් තුනට අයත් වෙන්නේ චෛතසික. වේදනා චෛතසික, සංඥා චෛතසිකේ, සංඛාර කියන මේ ඔක්කොම අයිති වෙන්නේ චෛතසික කොටසට. චෛතසිකම හේයින් එම ස්කන්ධ තුනද සිත සමග ඉපදී පැවතී නැති වී යයි. හිතත් එක්කම ඉපදිලා පැවතිලා නැති වෙලා යනවා. මුළු ලෝකයේම පංචස්කන්ධයට ඇතුළත්ය. මුළු ලෝකයේම ඇතුළත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයට. එයින් බැහැර කිසිවක් නැත. පංචස්කන්ධයෙන් බැහැරව කිසිම දෙයක් නැහැ. එහෙයින් ස්ථිර නිට්ටය දෙයක් නැත. ස්ථිර නිට්ටය දෙයක් නැහැ. අනිත්‍ය දේ දුකකි. අනිත්‍ය දේවල් හැම එකක්ම දුකයි. අනිත්‍ය දේවල් හැම එකක්ම දුකටපත් වෙනවා. අපි කැමති හැම වෙලාවකම අපි කැමති හිතේ ඉන්න. ඒ වුණාට අපි කැමති නැති හිත්වලට අපේ හිත ගමන් කරනවා. අපි කැමති ආහාර පමණක් නිතරම ගන්න. ඒත් ඔබට පුළුවන්ද ඒ විදිහට ආහාර ගන්න? අපි කැමති අපි ලබා ගන්නා වූ සුව පහසුව ඒ විදිහටම පවත්වා ගන්න. ඒක පවත්වා ගන්න පුළුවන්ද? බෑ. ඒ නිසා අනිත්‍ය වෙනකොට අපි දුකටපත් වෙනවා. යමක් ස්ථිර නම් නිට්ටය නම් එය ආත්ම යන වචනේ යෙදේ. යම් කිසි දෙයක් ස්ථිරයි නම් වෙනස් වෙන්නේ නැත්නම් ඒක ආත්මයි කියලා කියනවා. එහෙම වෙන්නේ නැත්නම් ඒක ලෝකේ ස්ථිර නිට්ටය දෙයක් නැති හේයින් ආත්මයක්ද නැත. ආත්ම කියලා කියන්නේ යම් කිසි දෙයක් ස්ථිර නම් නිට්ටය නම් ඒකට වෙනස් වෙන්නේ නැත්නම් කිසිම විදිහකින් වෙනස් වෙන්නේ නැත්නම් මේකට තමයි ආත්ම කියලා කියන්නේ. එහෙම වෙනස් නොවි තියෙන කිසිම දෙයක් නැති හින්දා ලෝකේ කිසිම දෙයක් ආත්මීය වශයෙන් නැති නිසා ලෝකේ ආත්මයක් නෙවෙයි අනාත්මයි. හැම දෙයක්ම අනිත්‍යයි. ඒ අනිත්‍ය වෙන හැම දෙයක්ම දුක කියන තත්වයට පත් වෙනවා. වේදනාවකට පීඩාවකට පත් කරනවා සත්වයාව පුද්ගලයාව. එහෙනම් එහෙම හේතුවෙන් එහෙම වෙන්නේ නිට්ටය ස්ථිර ස්වභාවයක් නැති නිසා. ඒ නිට්ටය ස්ථිර ස්වභාවයක් නැති නිසා හැම දෙයක්ම ආත්ම වශයෙන් ගන්නට දෙයක් නැහැ. ඒ නිසා අනාත්මයි. පංචස්කන්ධයට සක්කාය යන වචනේ යෙදේ. පංචස්කන්ධයට යෙදෙනවා විශේෂ යෙදීමක්. ඒ තමයි සක්කාය. සක්කාය. මොකද්ද පංචස්කන්ධයට යෙදෙන්නේ? සක්කාය යන වචනේ යෙදේ. මෙම සක්කාය ස්ථිරය නිට්ටය එහෙයින් ඒ ආත්මයක යනුවෙන් දැකීම සක්කාය දිට්ඨියයි. එහෙනම් මේ පංචස්කන්ධය අපි මෙච්චර වෙලා කතා කරපු ওই පංචස්කන්ධයේ තියෙන සියලුම දේවල් ස්ථිරයි කියලා හිතාගෙන ඉන්න එක හිතන එකට කියනවා සක්කාය දිට්ඨි කියලා. දිට්ඨි කියලා කියන්නේ දකින්නවා. එහෙනම් සක්කාය කියලා කියන්නේ ඒ හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වලට පත් වෙන්නේ නැහැ කියලා වැරදි සහගත දැකීමක් ඇති කරගන්න එකට කියනවා මොකක්ද? සක්කාය දිට්ඨි කියලා. සක්කාය දිට්ඨිය කියලා. සෝවාන් වූ පුද්ගලයාගේ මේ සක්කාය දිට්ඨිය නැමැති සංයෝජනේ නැත. සෝවාන් වෙන කෙනාගේ පළවෙනියටම නැති වෙන සංයෝජනය සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා අපි මුල ඉඳලා හරිම හොඳින් ඉගෙන ගත්තා. හරිම හොඳින් සාකච්ඡා කළා. ඒ වගේම ඊට අමතරව පංචස්කන්ධය සහ සතර පරමාර්ථ සම්බන්ධ වෙන ආකාරය ඉතාමත් ගැඹුරු වටින දහම් කාරණා රාශියක් අපි සාකච්ඡා කළා. මේ පාඩම් නැවත බලන්න. එතකොට ඔබට ගොඩක් වැදගත් වේවි මේ පාඩම්. දහම් පාසල් අවසාන විභාගවලදීත් ධර්මාචාර්ය වගේ විභාගවලදීත් මේ පාඩම් වල විස්තර ගොඩක් වැදගත් වෙනවා. විචිකිච්ඡා
කරුණු 8ක් පිළිබඳ ඇතිවන සැකය කරුණු 8ක් පිළිබඳව ඇතිවෙන්නා වූ සැකය විචිකිච්ඡාව කියලා කියනවා. එම කරුණු 8 මෙන්න මෙහිමයි. සැකයට තමයි විචිකිච්ඡාව කියන්නේ. මොන වගේ සැකයක්ද? මෙන්න මේ කරුණු 8 පිළිබඳව ඇති කරගන්නා වූ සැකය. අපි දැන් මේ කරුණු 8 ඉගෙන ගන්නටයි සූදානම් වෙන්නේ. විචිකිච්ඡාව කියන්නේ මෙන්න මේ කරුණු 8. බුදුගුණ සත්‍යදැයි සැක කිරීම, දහම් ගුණ සත්‍යදැයි සැක කිරීම, සංඝ ගුණ සත්‍යදැයි සැක කිරීම, සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාව ගැන සැක කිරීම, පෙර භවය ගැන සැක කිරීම, අනාගත භවය ගැන සැක කිරීම, පෙර හා අනාගත භව ගැන සැක කිරීම. නැවත වතාවක් බලමු. බුදුගුණ සත්‍යදැයි සැක කිරීම, දහම් ගුණ සත්‍යදැයි සැක කිරීම, සංඝ ගුණ සත්‍යදැයි සැක කිරීම, සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාව ගැන, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන සැක කිරීම, පෙර භවය ගැන සැක කිරීම, අනාගත භවය ගැන සැක කිරීම, පෙර හා අනාගත භව ගැන සැක කිරීම, පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව සැක කිරීම කියන සැකයන් තමයි විචිකිච්ඡාවෙන් අදහස් කරන්නේ. බුදු ගුණ සත්‍යදැයි සැක කිරීම, දහම් ගුණ සත්‍යදැයි සැක කිරීම, සංඝ ගුණ සත්‍යදැයි සැක කිරීම, සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාව ගැන සැක කිරීම, පෙර භවය ගැන සැක කිරීම, අනාගත භවය ගැන සැක කිරීම, පෙර හා අනාගත භව ගැන සැක කිරීම, පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව සැක කිරීම කියන මේ සැකයන් තමයි විචිකිච්ඡාවෙන් අදහස් කරන්නේ. එහෙනම් සෝතාපන්න තත්වයට පත්වෙන පුද්ගලයා, සෝවාන් වෙන පුද්ගලයා මේ කියන තත්වේනුත් නිදහස් වෙනවා. සෝතාපන්න වූ පුද්ගලයාට මේ විචිකිච්ඡා සංයෝජනයත් සම්පූර්ණ නැති වෙනවා. සක්කාය දිට්ඨියත් නැති වෙනවා. මේ කියන අටතැන්හි බුද්ධාදී අටතැන්හි සැකය කියලා තමයි මේකට සඳහන් කරන්නේ. මේ අටතැන පිළිබඳව සැකයත් නැති වෙනවා. ඊළඟට සීලබ්බත පරාමාස, නිවන් දැකීමට අරි අටඟි මඟ හැර වෙනත් සීලයක් ව්‍රතයක් ඇතැයි සිතා ඒ අනුව කටයුතු කිරීම සීලබ්බත පරාමාසයයි. ග්‍රෝවත, අජව්‍රත ආදී ව්‍රතයන් ගැන අපි මීට කලින් පාඩම්වලදී සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේ වැරදි ව්‍රත මගින් අත්තකිල මතානුයෝගය, කාමසුකල්ලිකානුයෝගය වගේ යෝග පාවිච්චි කරමින් නිවන් දකින්නට උත්සාහ කරන එක තමයි සීලබ්බත පරාමාස කියලා කියන්නේ. සීල ව්‍රත, වැරදි සීල ව්‍රත වලින් නිවන් අවබෝධ කරගන්නට උත්සාහ කිරීමට කියනවා සීලබ්බත පරාමාස කියලා. මේ සීලබ්බත පරාමාස කියන තත්වේනුත් මිදෙනවා සෝවාන් තත්වයට පත්වෙච්ච පුද්ගලයා. මෙහි දෙවන පාඩමෙහි සඳහන් කළ පුන්න ගෝව්‍රත හා ගෝ සිල්ද, සේනිය කුක්කුර ව්‍රත හා කුක්කුර සිල්ද අනුගමනය කළ බව ඔබට මතක ඇත. අපි ඉගෙන ගත්තා. එසේම ඔවුන් බුදුරදුන් හමු වූ පසු එම පිළිවෙත් වැරදි බව පිළිගෙන ඒවා අත්හල බවද ඔබට මතක ඇත. ඒවා වැරදි බව අවබෝධ කරගෙන ඒවා ඉවත් කරපු බවත් අපි මීට කලින් පාඩමේදී ඉගෙන ගත්තා. දෙවැනි පාඩමේදී ඉගෙන ගත්තා. සෝතාපන්න පුද්ගලයා තුළ මේ සීලබ්බත පරාමාස සංයෝජනයද නැත. සෝවන් වෙන කෙනාගේ සීලබ්බත පරාමාස කියන මේ සංයෝජනයත් නැහැ. සෝතාපන්න පුද්ගලයා එම තත්වයට පත්වීම සමග සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන නැවත කිසි කලෙකත් නූපදින පරිදි දුරු වී යයි. එහෙනම් සෝවාන් තත්වයට පත්වෙන පුද්ගලයාගේ, උත්තමයාගේ මෙන්න මේ කියන සංයෝජන තුන සම්පූර්ණ වශයෙන් කිසිම දවසක ආයේ ඇති වෙන්නේ නැති විදිහට සම්පූර්ණ නැති වෙලා යනවා. සම්පූර්ණ වශයෙන් නැති වෙලා යනවා. ඒ සංයෝජන තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨි කියන එක පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළා. විචිකිච්ඡාව පිළිබඳවත් සැකයන් නැතිවෙන්නා වූ අට තැන පිළිබඳව කතා කළා. සීලබ්බත පරාමාස කියලා කියන්නේ කොයි වගේ දෙයක්ද කියන එකත් කතා කළා. සෝවාන් තත්වයට පත් වෙනකොට දස සංයෝජන වලින් මෙන්න මේ කියන තුන සම්පූර්ණ වශයෙන් නැති වෙලා යනවා. එසේම සතර අපායෙහි ඉපදීම ගෙන දෙන රාග, දෝෂ, මෝහයන්ද දුරු කරයි. සතර අපාය ගාමී පුද්ගලයෙක් බවට පත් කරන රාග, දෝෂ, මෝහ ආදී අකුසලයනුත් දුරු කරනවා සෝවාන් තත්වයට පත් වෙන පුද්ගලයා. මෙසේ සෝතාපන්න පුද්ගලයා සතර අපා දුක්ගිනි සදහටම නිවා සිසිල් වෙයි.
සසර දුක් නිවලා සදහටම නිවෙනවා. සතර අපායෙන් මිදෙනවා. නැවත කවදාක්වත් සෝවාන් තත්ත්වයට පත්වෙච්ච පුද්ගලයා උතුමන් වහන්සේ සතර අපායට වැටෙන්නේ නැහැ. නරක තිරසං പ്രേත අසුර කියන තත්ත්වවලට වැටෙන්නේ නැහැ. රූපවචර අරූපවචර ආදී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම තලවල දිව්‍ය ලෝකවල ඉපදෙන්නට පුළුවන්කම තියෙනවා. මනුස්ස ලෝකෙ ඉපදෙන්නටත් පුළුවන්කම තියෙනවා. හැබැයි භවයන් 7කට වඩා එහාට යන්නේ නැහැ. ඒ වගේම තමයි සතර අපායට නැවත වතාවක් කිසිම දවසක වැටෙන්නේ නැහැ. ඒ භවයන් 7ක් නැවත සංසාරේ ඉපදුනත් පහළ වුණත් නැවත සතර අපායට වැටෙන්නේ නැහැ. කාම ලෝකයෙහි භව ගමන උපරිම වශයෙන් සත්වරකටම සීමා කිරීමෙන් ජාති ජරා මරණ දුක් ගිනි බොහෝසේ නිවාසි සිල්වෙයි. සසර දුක් ගිනි බොහෝසෙයින් සතර අපායෙන් වගේ තැන්වලින් මිදිලා ජාති ජරා මරණ දුක් ගිනි වලින් බොහෝසේ නිවුණු කෙනෙක් බවට පත් වෙනවා. ඒ සංයෝජන 3 සම්පූර්ණ වශයෙන් නැති වෙනවා. සෝතාපන්න සෝවාන් පුද්ගලයාගේ මේ නිවී සිසිල් වීම කෙලෙස් ගිනි නිවීමේ පළමු පියවර. සෝවාන් තත්වයට පත්වෙන සෝතාපන්න තත්වයට පත්වෙන පුද්ගලයාගේ මේ නිවීම සිසිල පළවෙනි කෙලෙස් නිවීමේ පියවර හැටියට සෝවාන් තත්වය හැටියට සාකච්ඡා කරන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. වැදගත් කරුණු මෙම සෝතයට පැමිණීම සෝතාපට්ටි නම් වේ. මේ විදිහට සෝතයට පැමිණීම ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම සෝතාපට්ටි නම් වේ. සෝතයට පැමිණි පුද්ගලයා සෝතාපන්න නම් වේ. සෝතාපන්න සෝවාන් පුද්ගලයාගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන සංයෝජන 3 සම්පූර්ණයෙන්ම නැති වෙනවා. පෘථග්ජන තත්වයෙන් ආර්ය තත්වයට පත්වන්නේ සෝවාන් වුණාට පස්සේ. පෘථග්ජන කෙලස් බරිත තත්වයෙන් ආර්ය තත්වයට පත්වෙනවා. ආර්ය තත්වයට පත්වෙනවා සෝවාන් වීමත් එක්ක. ආර්ය පුද්ගලයන් අතර පළවෙනි පුද්ගලයා තමයි සෝවාන් මාර්ගඵලවලට පත්වෙන පුද්ගලයා. ආර්ය අට්ඨපුරිස පුද්ගලයා අෂ්ටාර්ය පුද්ගලයන් බවට පත්වෙන්නේ මෙන්න මේ කියන සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන තත්ත්වවලට පත්වෙච්ච උතුමන් වහන්සේලා. එතකොට පළවෙනිම ආර්ය තත්වයට පත්වෙච්ච පුද්ගලයෝ තමයි සෝවාන් මාර්ගඵලවලට පත්වෙච්ච උතුමන් වහන්සේලා. සෝවාන් වීමෙන් පළමු වරට නිවීම සිදුවෙයි. පළවෙනියටම නිවීම සිද්ධ වෙන්නේ සෝවාන් වීමත් එක්ක. අභ්‍යාස සාමාන්‍ය පුද්ගලයාට වඩා සෝවාන් පුද්ගලයාගේ වෙනස පැහැදිලි කරමින් ලිපියක් ලියන්න. එහෙනම් අපි ඉගෙනගත්ත කරුණු එකතු කරලා ඔබට ලස්සන ලිපියක් ලියන්නට පුළුවන්. අපිට වැදගත් වෙන කරුණු ගොඩක් ඉගෙන ගත්තා. ඒ කරුණු සම්බන්ධ කරගෙන ලිපියක් ලියන්නට කියලා කියනවා. සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන වලින් සම්පූර්ණ මිදෙනවා. ඒ වගේම සතර අපාගාමී පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම සෝවාන් තත්වයට පත්වෙච්ච කෙනා 8 වෙනි භවයක් කරා ගමන් කරන්නේ නැහැ. භව 7ක් පමණයි ලබන්නේ. ඒ වගේම නැවත සසර අපාගාමී තත්වයට පත් වෙන්නේ නැහැ. මේ විදිහට ඔබට පුළුවන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේවත් සම්බන්ධ කරගෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේවා පිළිබඳව වැරදි විදිහට දැක්වීමෙන් කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම විචිකිච්ඡා බුදුරජාණන් වහන්සේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ මේ විදිහට මේ 8 තැන පිළිබඳව සැක කරන්නේ නැහැ. සැක නැහැ. ඒ වගේම වැරදි සීල ව්‍රත අනුගමනය කරමින් නිර්වාණ අවබෝධය ලබා ගැනීම සඳහා කටයුතු කරන්නේ නැහැ. සෝවාන් තත්වයට පත්වෙච්ච උතුමන් වහන්සේ කියන එක පිළිබඳව ඔබට විස්තර කරලා ලියන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් දහම් පාසලේ 10 වෙනි ශ්‍රේණියේ 6 වෙනි පාඩම අපි කතා කළේ සෝවාන් උත්තමයන් වහන්සේ පිළිබඳව. සෝවාන් පුද්ගලයා පිළිබඳව. එහෙමනම් සෝවාන් වීමේදී ඉවත් වෙන අකුසල ධර්මයන් සහ සෝවාන් තත්වයේ පිළිබඳව උගන්වන පළවෙනිම නිවීම පිළිබඳව ඉගැන්වෙන කරුණු සියල්ලක්ම හොඳින් මතක තබා ගන්න. එසේනම් ඊළඟ පාඩමින් හමු වීමේ බලාපොරොත්තු වෙමින් මේ පාඩමින් සමුගන්න ඔබට තෙරුවන් සරණයි. පොඩි හාමුදුරුවන්ගේ අභිධර්ම පාඩම්